අයිබෝවන් ඔන්න 2021 ඔයාලට මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ ආලෝකයේ මේ දක්වා අපි ප්‍රිස්ම දක්වා පාඩම අවසන් කරා. එතකොට ඒ සම්බන්ධ තියෙන ටියුට් එකෙන් ඔයාලට කරද්දී හිර වෙන තැන් හිර වුණු තැන් කිහිපයක් निराකරණය කර ගන්න උදව් කරන්න. එතකොට ඒ ඉගෙන ගන්න දේත් එක්ක ඔයාලට පුළුවන් ටියුට් එක සම්පූර්ණයෙන් ඉවර කරන්න. ටියුට් එක මේ දක්වා තව කරන්න ගත්තේ නැත්නම් ඔන්න මිතුරු දවස් දෙක තුනේ සෞදා ගහරොද වෙන්න කලින් මේ ටියුට් එක ඉවර කරගන්න. එතකොට අපිට පුළුවන් ක්ලාස් දැන් බොහෝ විට ඊළඟ සතිය වගේ ක්ලාස් පටන් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් එතකොට එහෙම තත්ත්වයක් ලැබුණොත් අපි මේ දිගටම ඔන්ලයින් ක්ලාස් එක කරගෙන යන්නේ නැහැ. මොකද ඇත්තටම මේ වෙන කරන්න දෙයක් නැතිකමට අපි මේ ඔන්ලයින් ක්ලාස් එක පටන් ගත්තට පන්ති අපි මේ වැඩ කරනවා වගේ ප්‍රමාණයෙන් මම එදච්චුව පහෙන් එකක්වත් අපිට මේ විදිහට කරගන්න බෑ. ඉතින් ඒ නිසා මේක කරේ අපි වෙන කරන්න දෙයක් නැති නිසානේ. නමුත් ඉතින් මේකෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් ක්ලාස් පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි තවදුරටත් මේ ඔන්ලයින් ක්ලාස් කරන එකේ තේරුමක් නැහැ. අපිට පුළුවන් ඒ නිරෝධාන නීති වලට අනුකූලව ඊට ගැලපෙන විදිහට අපේ පන්ති පවත්වාගෙන යන්න ඒ පිළිබඳව මම ඉදිරියේ දැනුම් දෙනවා. අද දවසේ අපි එහෙනම් මේ ටියුට් එකේ ප්‍රශ්න කිහිපයක් කරමු. ඉස්සෙල්ලම මම ගන්නවා බලන්න ටියුට් එකේ 3 වෙනි ප්‍රශ්නය කරාද බලන්න. පළවෙනි පිටුවේ 3 වෙනි ප්‍රශ්නේ. ඊතර කියනවා රූපයේ පෙන්ව ඇති අන්දමට ජලය අඩංගු සමතලා පතුලක් සහිත බඳුනක තල දර්පණයක් ඇත. මෙහෙම ජල පෘෂ්ඨයේ තියෙනවා. මෙහෙම කණ්ණාඩියක් තියෙනවා අංශක 14ක් කැල කරලා. මේක මොන පෘෂ්ඨයක්ද? මේක පරාවර්තන පෘෂ්ඨයක්. එතකොට මේකට මේ වගේ ආනතව අපි හිතමුක ආලෝක කිරණයක් යවුවා කියලා. එයා මෙතනින් අභිලම්බය දෙසට හැරිලා කණ්ණාඩියේ දාලා පරාවර්තන වෙලා මෙතනින් එළියට යයිනේ. එතකොට මෙන්න මේ ආලෝකය පතනය කරන කෝණය θ කියලා දීලා තිනවා. පතන කෝණය. අහන්නේ මෙහෙ වැදිලා එළියට යනකොට එම් එළියට යන පරිදි මේ θට තියෙන්න පුළුවන් ලොකුම අගය මොකක්ද කියලා. ඒ උපරිම කියන වචනට එන විදිහ මම පස්සේ කියන්නම්. ඒ θක උපරිමය අහන්නේ. දැන් මේ වගේ එකක් ඇවිල්ලා වැදිලා මෙතනින් එළියට යනකොට තියෙන සීමාවන් මොනවද? එළියෙන් ආපු එකක් ගත්තොත් කොහොමත් වාතයේ ඉඳන් ජලයට එනවමනේ. අර පූර්ණ අභ්‍යන්තර පරාවර්තන අවදි කෝණ වගේ දේවල් එන්නේ ගහණේ නම් වෙරළට ගියොත් නේ. ඒතර වෙරළෙන් නම් ගහන්න දෙද්දි එහෙම ප්‍රශ්නයක් නැහැ. කොහොම වුවත් ඇතුළට එනවා. කණ්ණාඩිය කොහොම වුණත් පරාවර්තනය වෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතනින් ඇවිල්ලා එළියට යන්න හදද්දී හැම එකක්ම මොම වෙල වැදුනම එළියට යන්නේ නැහැ. මොකද මෙන්න මේ කෝණය අයි කියලා දාන්න. මේ කෝණය යම් හේකින් මේ මාධ්‍ය අතර අවදි කෝණයට වඩා වැඩි වුණොත් මේ කිරණ එළියට යන එක නෙමෙයි වෙන්නේ. මොන වෙන එකද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනලා ඇතුළට එන එක. එහෙනම් θට මොකක් හරි සීමාවක් තියෙන, උපරිමයක් හරි අවමයක් හරි තියෙන හේතුව තමයි මෙහෙම වෙලා යන කිරණයට මෙතනින් හැම එකක්ම එළියට යන්න බෑ. එළියට යන්න නම් මේ අයි මොකද වෙන්න ඕන? මාධ්‍ය අතර අවදි කෝණයට වඩා වැඩි වුණොත් එළියට යන්නේ නැහැ. ඊට වඩා එහෙනම් අයි මොකද වෙන්න ඕනේ? අවදි කෝණයට වඩා අඩු වෙන්න ඕනේ. මේක ඉලක්කම් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ඔයාලා ඉස්සෙල්ලාම කරන්න මේ ජලයේ වර්තනාංකය වාතයේ වර්තනාංකය දීලා තියෙනවනේ. ජලයේ වර්තනාංකයයි වාතයේ වර්තනාංකයයි දීලා තියෙද්දි ඉස්සෙල්ලාම අවදි කෝණය හොයාගන්නකො ජලයේ වාතය අතර. මේවා කියලා දීලා තියෙන නිසා මම ගොඩක් වෙලාව ගන්න අවශ්‍ය නැහැ. sin c සමානයි 1 යට නැත්නම් n විරල බෙදීමෙන් ගහන ගත්තොත් ආසන්නයෙන් 100යි අංශක 48යි කලා ගානක් එන්නේ. මම 49 ගන්නම්. ඔන්න වාතයයි ජලය අතර අවදි කෝණය වෙනවා අංශක 49ක් කියලා අපි ගමු. එතකොට හොඳට බලන්න. අහන්නේ θට තිබිය හැකි උපරිම කෝණයනේ. මම මේ සීමාව එන අවස්ථාව ගන්න මේ රූපේ මකලා. දැන් මම මෙහෙම දෙයක් කරනවා. ඔන්න බලන්න. මම
ටිකක් ආනතව වැඩියෙන් ටිකක් ආනත වෙන කිරණයක් ගන්නම්. මෙයා අභිලම්බය පැත්තට හැරලා ඔහම යනවනේ. හොඳට තේරුම් ගන්න මේ තියෙන්නේ අභිලම්බය. පෘෂ්ඨයේ තිරස් නිසා අභිලම්බයේ සිරස්. මෙතන සිරස් රේඛාවක් යනකොට ඒක අභිලම්බය නෙවෙයි. මොකද දර්පණයේ තිරස්ස තිබුණා නම් අභිලම්බයේ සිරස්. මෙතන දර්පණයේ තිරසින් අංශක 14ක් හැදෙලා නිසා මෙතන අභිලම්බය එන්නේ මේක නෙමෙයි. අභිලම්බය මෙන්න මෙහිමයි එන්නේ. ඔන්න චූටියට ලියුවා අභිලම්බය කියලා. එතකොට මෙන්න මේ චූටි කෝණය කීයක්ද? 14ක් වෙනවා. ඔන්න පැත්තකින් ඔන්න ලියා ගන්න පුළුවන්. දර්පණ පෘෂ්ඨයේ තිරස් බැවින් දර්පණ පෘෂ්ඨය දර්පණයේ තිරසට අංශක 14ක් ආනත බැවින් දර්පණයේ තිරසට අංශක 14ක් ආනත බැවින් දර්පණයට ඇඳි අභිලම්බය සිරසට අංශක 14ක් ආනත වේ. හරි. දැනට මම සිරස චුට්ටක් මකලා දාන්නම්කො. සිරස අවශ්‍ය නැහැ. මම දැන් මකලා දාන්නම් මේක ටිකක්. හොඳට බලන්න. දැන් පතන කිරණයේ මේක අභිලම්බයේ මේක. ඒතර මේකනේ පතන කෝණය වෙන්නේ. ඒතර ඊට සමාන කෝණයකින් මෙන්න මෙහෙම පරාවර්තලා මෙහෙ යනවා. මෙතන වදිනවා. ඔහමනේ වෙන්නේ. වැදිලා මෙතන නම් ජල පෘෂ්ඨයේ තිරස් නිසා අභිලම්බයේ සිරස්. හරි. මෙතරින් එදිලා එළියට යනවද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවද කියලානේ අපි හිතන්න ඕනේ. අපේ අවශ්‍යතාව මොන වෙන එකද? මේ කිරණය ජල පෘෂ්ඨයෙන් වාතයට නිර්ගත වෙන්න. මේ කිරණය මෙතරින් එළියට යන්නයි අවශ්‍ය. ඒ නිසා මම පොදුවේ මේ කෝණය i කියලා දාගත්තොත් දැන් i1 කියන්නම්. මේක i1 කියලා දාගත්තොත් ඒ i1 මොනවා වෙන්න ඕනද? අවදි කෝණයට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කෝණය i1 කියන එක අනිවාර්යෙන් අවදි කෝණයට වඩා අඩු වුණොත් තමයි එළියට යන්නේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන එකයි වෙන්නේ. හරි. එන රූපෙන්ද ගන්නකො. මම මේක i2 දාන්නම්. මේක i2 පළට r දැම්මත් කමක් නැහැ. මේ අභිලම්බය නිසා මොකද වෙන්නේ? පරාවර්තනය යන්නම් පතන කෝණය පරාවර්තන කෝණය සමානයිනේ. රූපෙන්ද ගන්න. මට කියන්න පොඩ්ඩක් බලන්න i2 කෝණයයි i1 කෝණය අතර සම්බන්ධය මොකක්ද කියලා. i1 i2 සමාන නැහැනේ. නිකන් මෙහෙම හිතන්න. මෙහෙම සිරස් රේඛා දෙකක් ගත්තොත් ඒ දෙක සමාන්තරයි. ඔකට මම මෙහෙම රේඛාවක් ඇන්දොත් මේ කෝණයයි මේ කෝණයයි මොකද වෙන්නේ? සමානයිනේ. ඒකාන්තර කෝණ නේද? ඒතර බලන්න මේ කෝණය i1. මේක i2 නෙමෙයි. මොකද මේ අභිලම්බයේ සිරස් නෙමෙයිනේ. සිරස නම් මේක ගන්න ඕනේ. ඒතර මේක i2 වෙනකොට මෙතනත් 14ක් තියෙනවනේ. එහෙනම් මේක වෙන්නේ i2 ධන 14ක්. i1 කියන්නේ i2 ධන 14ක්. පැහැදිලිද මම කියන දේ? i1 සමාන i2 කියන්න බෑ වුනේ. මොකද මේ අභිලම්බයේ සිරස් වුණාට මෙතන අභිලම්බයේ සිරස් නෙමෙයි 14ක් කියලා වෙලානේ. එහෙනම් ඉස්සරම ලියලා ඉන්න. කෝණ සැලකුව විට i2 ධන 14 සමානයි i1 වේ.
I2 ධන 14 සමානයි I1 වේ. හරි. ඊට පස්සේ යන පළවෙනි ඊළඟට පළවෙනි කියලා වචන නැහැ ලියන්න. මාධ්‍ය අතර නැත්නම් වාතය සහ ජලය අතර අවධි කෝණය C නම් වාතය සහ ජලය අතර අවධි කෝණය C නම් වාතය සහ ජලය අතර අවධි කෝණය C නම් sin C සමානයි ලියන්නේ n විරල බෙදීමෙන් ගහන ක්‍රමයෙන් C49 කියලා ගන්නකො. C අංශක 49 කියලා ගන්න. ඊට පස්සේ ලියන්න දෙවන පෘෂ්ඨයේදී ජල පෘෂ්ඨයෙන් කිරණය වාතයට නිර්ගත විය යුතු නිසා I1 උපරිම සමානයි අංශක 49ක් වේ. මම I1 දාලා වරහන් ඇතුලේ උපරිම කියලා ලියන්නම්. I1 ට ගන්න පුළුවන් උපරිමේ තමයි 49. මොකද 50ක් වගේ වුණොත් ජල පෘෂ්ඨය තුරට යන්නේ. ජල පෘෂ්ඨය වැදිලා ඇතුලට යන්නේ. 40 30 20 ප්‍රශ්නයක් නැහැ. එහෙනම් I1 ගේ උපරිමේ තමයි 49. හැබැයි I1 කියන්නේ I2 ධන 14 නේ. එහෙනම් I2 ධන 14 සමානයි 49 කියන්නේ I2 කීයද? 49න් 14ක් ගියොත් 35යි. මේකත් උපරිම තමයි. I1 උපරිම 49 නම් I2 උපරිම කීයද? 35යි. එනම් ගන්න I2 උපරිම සමානයි 35යි කියලා. I1 ධන 14 සමානයි 49යි නම් I2 උපරිම සමානයි අංශක 35යි කියලා එනවා. ඊළඟට බලන්න අපිට ඕනේ θ උපරිමනේ. මම මේක θ දාන්නම්. මේකටයි 3 දාන්නම්. නැවත කියන්න I3 දැන් අපිට θටනේ යන්න ඕනේ. දැන් ඔන්න I1 තමයි සීමාව එතනින් I2ට පැන්න I2 ගෙන් I3ට පැනලා ස්නේල් දාපු ගමන් θට යන්න පුළුවන් නේ. ඒක පොඩ්ඩක්වත් අමාරු නෑ. එහෙනම් I2 ගෙන් I3ට සම්බන්ධයක් ගන්න බලන්න. I3 සමාන I2ද? ඒත් නෑනේ. මෙතන මේක සිරස මේක අභිලම්බය සිරසයි මේකයි සිරස ගත්තොත් I3 සමානයි මේ කෝණයට. ඒතර මේක I2 නම් මේක 14 නම් මොකක් සම්බන්ධයි? I3 සමාන වෙන්නේ මොකේද? I2 ගෙන් 14ක් අඩු කරපුවා. පැහැදිලිද? I2 ගෙන් 14ක් අඩු කරපුවම තමයි I3 එන්නේ. හැබැයි I2 ට ගන්න පුළුවන් උපරිමය කීයද? I2 ට ගන්න පුළුවන් උපරිමය 35 නිසා 35න් 14ක් ගියොත් I3 උපරිම කීයද? 35න් 14ක් ගියා කියන්නේ අංශක 21යි. එහෙනම් ඔන්න මෙයාගේ උපරිමය කීයද? අවධි කෝණය 49යි. අර 14 ඇලෙච්ච නිසා මෙයාගේ උපරිමය 35යි. AI2මයි මෙතනදී. මොකද හේතුව පරාවර්තනයකදී පතර කෝණයයි පරාවර්තන කෝණයයි සමානයි. එහෙනම් මේක 35යි. එයාගේ උපරිමය 35 වෙද්දි මෙයාගේ උපරිමය 21යි. එහෙනම් නැවතත් කෝණ සලකා කියලා මේ සම්බන්ධය ගන්න. I3 සමානයි I2 ඍණ 14. ඊළඟට එහෙනම් I2 උපරිමය දාලා I3 උපරිමය ගන්න 21යි කියලා. අහන්නේ I3 උපරිමය නෙවෙයි. මොකද අහන්නේ? අහන්නේ θ උපරිමය. මොකද θ උපරිමය? θ උපරිමය වෙන්නේ I3 ගේ උපරිමය 21 නම් දාන්න ස්නේල් දාලා බලන්න θ උපරිමය අරන් දෙන්න.
ලියන තීටායි උපරිමයේ සෙවීම සඳහා ස්නේහ නියමයේ යෙදීමෙන් ලියලා ගන්න බලන්න සුළු කරන්න අංශක 21 සයින් කීයක් දෙන්නේ අංශක 21 සයින් කෝඩ් 0.35ක් විතර එන්නේ තර සයින් තීටා සමාන වෙනවා 0.477කට ඔයගේ සයින් ප්‍රතිලෝම ගත්තොත් තීටා උපරිම කියලා මම දාන්නම් සමාන මොකක්ද අංශක 28.5ක් කියලා ගන්න පුළුවන් ඔන්න තීටා උපරිම වශයෙන් 28.5කට වඩා එල කරොත් මොකද වෙන්නේ මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයයි වෙන්නේ හරි එහෙනම් සුරු කරගන්න ඊළඟට මම ගන්නේ පස්වෙනි ප්‍රශ්නේ බලන්න ඔන්න පස්වෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ ෆයිබර් ඔප්ටික් කේබල් එකක් සම්බන්ධව මම ෆයිබර් කේබල් ගැන අපි ගොඩාක් පන්තිදී කතා කරමු නමුත් මෙතනදී මම ප්‍රශ්න අවශ්‍ය දෙයක් කියන්නම් ඔය ආලෝකය වගේ එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක තරංග පොදුවේ ඕනම තරංගයක් කිසිම හානියකින් තොරව ගොඩාක් දුරට සම්ප්‍රේෂණය කරන්න ගෙනියන්න ගොඩක් වෙලාට අපි මේ ෆයිබර් කේබල් පාවිච්චි කරනවා ෆයිබර් ඔප්ටික් කේබල් ගොඩක් වෙලාට අලුත් තාක්ෂණයෙන් අපි ගොඩක් මේ ඉන්ටර්නෙට් උනත් කනෙක්ෂන් ගද්දි ෆයිබර් කේබල් පාවිච්චි කරන්නේ ෆයිබර් ඔප්ටික් කේබල් ඉතින් අන්න ඒ වගේ ගොඩක් දුරට ආලෝකයේ වගේ විද්‍යුත් චුම්බක තරංගයක් ගෙනියන්න තමයි අපි මේව ගන්න. වෙන විදිය මං චුට්ටක් කිව්වොත් දැන් හිතන්නකො මේ තියෙන කේබල් එකක් මෙම තියෙන ආවරණය කියලා හිතන්නකො. එතකොට මෙහෙන් මොනවා හරි ආලෝක කිරණයක් කෙවුවාම මේ වාතය කියමු. මෙතනින් අභිලම්බයේ දෙසට ඇරලා ඔම යනවා. මෙතන වදිනවනේ. සාමාන්‍යයෙන් මේක ගහන මාධ්‍යයක් ඊට වඩා මේක විරලයි. අපි ගාන මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍ය කිරණයක් යවන්න හැදුවොත් අර අවදි කෝණ කතාව බලන්න එපා. මේ කිරණය එළියට යන්නත් පුළුවන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නත් පුළුවන්. එතකොට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ මොනවා වුණොත්ද? මේ පතන කෝණයේ සීට වඩා මොනවා වුණොත්ද? වැඩි වුණොත්. එහෙනම් අපිට ඕන මේක එළියට යවන්න නෙමෙයි මේකේ කේබල් එකේ දිගටම යවන්න නම් මෙහෙම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කරන්න පුළුවන්. හැබැයි මේ කෝණය මේ මාධ්‍ය අතර මොකේට වඩාද? අවදි කෝණයට වඩා පොඩ්ඩක් හරි වැඩියෙන් තියාගන්න ඕන. එහෙම වුණොත් මෙතන ගිහිල්ලා ආය වදිනවා. ඒතර මේ කෝණයම තමයි මෙතනත් වෙන්නේ. මේකත් ඒකම. ඒතකොට එතන වැදුනහම ආයෙ මොකද වෙන්නේ? ආය පරාවර්තන ලොම යනවා. එතනින් වැදුනහම ආයෙ කොහොම යනවා. ඔය වගේ කේබල් එක දිගටම තියෙනවා නම් මේ පැත්තෙන් අතුරු වෙච්ච එකක් එහෙ වැඩි මොකද වෙන්නේ? දිගටම යනවා කේබල් එකේ අවසානයේ දක්වා හානි වෙන්නේ නැතුව. මොකද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේදී ශක්තිය 100%ක්ම පරාවර්තනයේදී වෙන්නේ. එහෙනම් හානි වෙන්නේ නැතුව අපිට පුළුවන් දිගටම ගමන් කරවන්න. එහෙනම් මොකක්ද අවශ්‍යතාව? අවශ්‍යතාව තමයි මෙන්න මෙතන වැදුනහම මේ පතන කෝණය මේ මාධ්‍ය අතර මොකේට වඩාද? අවදි කෝණයට වඩා වැඩියෙන් තියාගන්න. එහෙනම් ඉතින් ලියලින් ඉස්සෙල්ලා මෙන්න ප්‍රශ්න අංක දාලා 5 ලියන්න. ආලෝකයේ වැනි විද්‍යුත් චුම්බක තරංග හානි වීමකින් තොරව ඉතා විශාල දුරකට ගමන් කරවීම සඳහා ෆයිබර් ඔප්ටික් කේබල් භාවිතා කරයි. අනුපෙත් සාපේක්ෂව කියන්නම් වම් පසින් ඇතුළු වන ආලෝකය
දෙවන පෘෂ්ඨයේදී පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වීමට සැලැස්වීමෙන් ආලෝකයේ කේබලයේ තුලම රඳවා ගැනීම මෙහිදී සිදු කරයි. එළියට යන්න දෙන්නේ නැහැ. ඇතුළට ආපු එක ඇතුළෙම තියාගෙන දිගටම ඇතුළේ යනවා. කේබල් එක කෙලවරින් කපුතෙනින් තමයි මේක එළියට යන්නේ. හරි. එහෙනම් බලමු. මෙහෙමනේ කේබල් එක තියෙන්නේ. මම ටිකක් ලොක් කරලා දාන්න. මේ පැත්තේ වර්තනාංකයෙන් 2 මේක ඇතුළේ N1 මේ පැත්තෙන් 3 ලු මේම ආලෝක කිරණයක් එනවලු. මේ තීටට තියෙන්න පුළුවන් උපරිම අගය අහන්න. කලින් ගානේ වගේ උපරිමයක්. මෙහෙම ඇරෙනවනේ. අපිට හොඳටම තේරෙනවා මේ මාධ්‍ය දෙක අතර අවධි කෝණය ලේනවා නම් sin c ඇසුරින් අවධි කෝණය c නම් sin c කියන්නේ මොකද්ද? විරල මාධ්‍ය මේක වෙන්න ඕනේ, ගහන මාධ්‍ය මේක වෙන්න ඕනේ. n2 යට n1. එතකොට හොඳින් තේරුම් ගන්න කියන්න අපිට අවශ්‍ය මෙහෙම ආපු කිරණය එළියට යන්නද පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වෙන්නද? පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. එතකොට කිරණය මෙහෙම ඇදිලා මෙහෙම යන්නේ මේ කෝණය කීයට වඩා වැඩි වුණොත්ද? c ට වඩා වැඩි වුණොත්. නිකන් හිතන්නකෝ අවධි කෝණය 60යි කියලා. 60ට වැඩි වුණොත් 70, 75, 80, 85 එහෙම වැඩි වුණොත් පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වෙනවා. හැබැයි අවධි කෝණයට වඩා අඩු වුණොත් එළියට යනවනේ. හොඳට මේක තේරුම් ගන්න. මෙතනින් කිරණ පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වේ යුතු නිසා මෙන්න මේ කෝණයට ගත හැකි අවම අගය තමයි c. මේ කෝණයට ගත හැකි අවම අගය තමයි c. ඊට අඩු වුණොත් කිරණ එළියට යනවනේ. ඒක උපරිම නෙමෙයි. මේ කෝණයට ගත හැකි අවමේ තමයි c. හැබැයි නිකමට හිතන්නකො මෙහෙම. මම පොඩි දෙයක් කියලා ඉන්නම්. c දාන කලින් මේක R1 මේක R2 කියලා හිතන්නකො. R1 ධන R2 90යිනේ. ත්‍රිකෝණයේ කෝණ තුන එකතුව 180 නිසා මෙතන 90ක් එනවා නම් මේ දෙක ඉතුරු 90නේ. දෙකක එකතුව නියතයක් නම් හොඳට අහගන්න. දෙකක එකතුව හරි දෙකක ගුණිතය හරි නියතයක් නම් එකක් වැඩි වෙනවා කියන්නේ අනික අඩු වෙනවා. ඔන්නවතත් කියනවා පද දෙකක එකතුව හරි ගුණිතය හරි නියතයක් නම් එකක් වැඩි වෙනවා නම් අනික අඩු වෙනවා. එතකොට R1 වැඩි වුණොත් R2 අඩු වෙනවා. R1 අඩු වෙනවා නම් R2 වැඩි වෙනවා. එහෙනම් මෙතනින් තේරුම් ගන්න ඕන දේ අනිත් දේ තමයි එකක් වැඩි වෙද්දී අනික අඩු වෙනවා කියන්නේ එකකට උපරිමයක් තියෙනවා නම් අනිකට තියෙන උපරිමයක්ද අවමයක්ද? එකතුව මෙයාගේ උපරිමයක් නම් තියෙන්නේ මෙයාට තියෙන්නේ මොකද්ද? අවමයක්. ඒක හොඳට තේරුම් ගන්න. හරි. එහෙනම් මම මෙහෙම ලියන්නම්. මෙයා c. එතන මේක මොකක්ද? අනුවරණ c. එහෙනම් මේ කෝණයට තිබිය හැකි අවමේ තමයි c. එහෙනම් මෙයාට තිබිය හැකි උපරිමය කීයද? අනුවරණ c. එහෙනම් රූපෙන් ගන්නකො. මේක ලියලා මෙතනින් පැන්සලෙන් වගේ අවම කෝණය අවමය කියලා මෙතනින් පැන්සලෙන් වගේ ඉතල දා අවමය මේක උපරිමය කියලා ලියන්න. මෙයා උපරිමය අනුවරණ c. හරි. එවනම් මේ තියෙන උපරිමය අහන්නේ යාග උපරිමය නෙමෙයි මෙයාග උපරිමය. මේ දෙන්න එකටම යන දෙන්නෙක් නේ. මේ කෝණය වැඩි වුණොත් ටීටත් වැඩි වෙනවා. එහෙනම් මෙතන කෝණය උපරිමයනේ අනුවරණ c. එහෙනම් ටීට ගහන්නේ මොකද්ද? ටීටගෙත් උපරිමය තමයි අහන්නේ. එතකොට මේ කෝණයයි මේක අතර සම්බන්ධය ගන්න ඕන විශ්නයනේ. මම ලියනවා n3 sin θ සමානයි n1 sin මෙයා කීයද? අනුවරණ c.
ඔයාලා ඕනතරම් දැනගෙන ඉන්න ඕනේ sin 90ට c ගොත් මොකද්ද? cos c. එහෙනම් මම මෙහෙ ලියන්නම් sin theta සමානයි n1 බෙදීම n3 cos c. cos c කීයද? ඕනෙලාවක sin c දැනගත් වෙලාව cos c හරි tan c හරි ගන්න ඕන නම් ටක් ගාලා කරන්න ත්‍රිකෝණයක් ඇඳ ගන්න. මේක c දාන්න. sin c කියන්නේ සමුපපාදයේ බෙදීම කාරණේනේ. එහෙනම් මේක n2 කියලා හිතන්න මේක n1 කියලා හිතන්න. එහෙනම් මේක n1 වර්ගයේ රින n2 වර්ගයේ වර්ගමූලයනේ. එහෙනම් cos c ලියන්න පුළුවන් බද්ධපාදයේ බෙදීම කාරණේක මේවා අපි පන්ති කරලා තියෙනවා කීයද? n1 වර්ගයේ රින n2 වර්ගයේ බෙදීම n1. n1 කැපෙනවා. එහෙනම් ඊට සමානයි sin ප්‍රතිලෝම මේන් 3 තත් වර්ගයක් දාගත්තොත් අපිට පුළුවන් ඔක්කොගෙන් භාග බලය කියලා ගන්න. කීයද? n1 වර්ගයේ රින n2 වර්ගයේ බෙදීම n3 වර්ගය. ඔන්න n3ට වර්ගයක් නැති නිසා වර්ගමූලය දාලා වර්ගයක් දාගත්තා. එහෙනම් ඔක්කොගේ වර්ගමූලය අපිට පිටට අරන් පුළුවන් මේ විදිහට ලියන්න. ඒක ගන්න තව පොඩි කරුණක් දෙකක් මම කියලා දෙන්නම්. ගන්නකො. පළමු පෘෂ්ඨයේ වර්තනයේට ස්නේහ නියමයේ දීවින් කියලා ගන්න. ඔන්න sin අනුපාතයක් දන්නලාට cos හරි tan හරි ඕනනම් කරන ක්‍රමය මම ටක්කල මේ කිව්වේ. ඔය පන්තිර කරලා තිනවා මතක ඇති. ඔය මාන කරන්නත් කලින් මම ඕක කරා. මේ දෙක ත්‍රිකෝණමිතික අනුපාතයක් දන්න වෙලාවට වෙනත් අනුපාත ලබා ගැනීම ඒ වගේ දේවල්. හරි. දැන් නිගමන හිතන්නකෝ. ඔයාලා සුළු කරපුවම θ අංශක 30ක් ආවා කියලා නිගමන හිතන්න. ඒ කියන්නේ උපරිමයේ නෙමෙයි. θ උපරිමයේ 30ක් කියලා හිතන්න. ඒ කියන්නේ මෙතනින් 30න් ආවනම් ඔහම ඇවිල්ලා මොකද වෙන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනේ පටන් අරන් ඔහමයි. හිතන්න θ උපරිම 30යි නම් හිතන්න ඔයාලා θ 40න් විතර එව්වා. ඒ කියන්නේ මෙහෙම නේද? එහෙම වුණ මොනවද? එහෙම වුණා නම් යන්නේ මෙහෙමනේ. මම ඔන්න එක ඉතල දෙකක් දැම්මා. θ 40න් විතර එව්වා නම් ඔහම යන්නේ. එතකොට මෙතන කවදාවත් මෙතන අවදි කොණයාවට මෙහෙමල මෙහෙට ගියාම අවදි කොණය එන්නේ නැහැ ඊට අඩුවෙන් එන්නේ. එහෙම වුණා නම් මෙයා මොකද වෙන්නේ මෙතනින් එළියට යනවා. එහෙම වුණොත් මේ ෆයිබර් කේබල් එකේ වැඩේ කෙරෙන්නේ නැහැ. කිරණ එළියට ගියොත් වැඩක් නැහැ. ඒකයි මේක උපරිමයක් වෙන්නේ. උපරිමයේ 30 නම් ඊට වැඩියෙන් ආවා කියන්නේ මෙහෙම ඇවිල්ලා මේ යන්නේ. වැඩක් නැහැ ඒක. හානි වෙනවා. ඒතර 20න් විතර ආවොත් මොකද වෙන්නේ? ඊට 20න් විතර ආවොත් ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි අයියේ. මම මේක නිල් පාටින් පෙන්නන්නම්. ඊට 20න් විතර ආව කියන්නේ මෙහෙන් ආවා කියලා. එහෙම ආවොත් එදින මෙහෙම යන්නේ. ඒතර මේ පත්‍ර කෝණය අවදි කෝණයට වඩා තවත් වැඩි වෙනවා. ඒතර කොහොමත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වෙනවා. එළියට ගියොත් තමයි අවුල ඒ නිසා යන්න θ හොයාගන්නේ කෝණයේ ප්‍රකාශයක් ගන්න එක මේකේ අමාරු නෑ. සමහරට ඔයාලා උත්තරේ ගන්නත් ඇති ගත්තට සමහරට තේරුම් ගැනීම යම් ප්‍රශ්න ඇති. ඇයි මේකට උපරිමය කියන්නේ කියලා. ඒ උපරිම වචනෙන් තමයි මේ ප්‍රශ්නේ ලස්සන තියෙන්නේ. හරි. ඊට වඩා වැඩි වුණොත් එළියට යනවා ඒක අසාර්ථකයි. ඊට අඩුවෙන් තියාගත්තරම තමයි මේ වැඩේ සාර්ථක වෙන්නේ. එහෙනම් θ උපරිමය තමයි මෙයාගෙන් එන්නේ. එහෙමනම් ඔන්න ඊළඟට මම නැවත කරන්නේ ෆයිබර් කේබල් එකක් සම්බන්ධ ප්‍රශ්නයක්. මොකද එතන මේ කේබල් ගැන යම් අවබෝධයක් වලට වැඩිපුර එයි. දැන් කලින් ප්‍රශ්නේ මම කිව්වේ කේබල් එකක් කැලෙන්න යනවා කියලානේ.
සාමාන්‍යයෙන් කේබල් එකක් කෙලින්ම යනකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කේබල් එකක් නැමුවොත් වයර් එකක් කොහොම නමනවා කියලා හිතන්න. උතර ඒක නැමුවාම වෘතයක් වගේ අනේ එතනින් සමානට අපි බලාපොරොත්තු වෙනවට වඩා ආලෝකෙ පිට යන්න පුළුවන්. ඒ නිසා ෆයිබර් කේබල් එකක් ඕනෑවට වඩා ඔහොම නැමුවාම ඒ ක්‍රියාකාරීත්වයට යම් ගැටලු වෙන්න පුළුවන්. එහෙනම් මෙතනදී කියලා තියෙන්නේ ওই ෆයිබර් කේබල් එකක්. ඔම නමල වයර් එකක් කොහොම නැමුවාම ඒක නමපුවාම ඒකේ වක්‍රතාරය කැපිටල් R කියලා දීලා තියෙන්නේ. ඒ වක්‍රතාරය කීයට වඩා වැඩියෙන් තියා ගන්න ඕනද කියලා. හිතන්න කේබල් එකක් ළඟ නැමුවොත් මෙහෙම කේබල් එකක් තිබ්බොත් ඔක් කෙලින්නේ. මේක මේ ගන්න නැමුවට ලොකු ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. මොකද මේක ලොකු වක්‍රතාරයක්. හැබැයි ෆයිබර් කේබල් එකක් අරන් ඔහොම නැමුවා කියලා හිතන්නකෝ. එතන මේක පොඩි ආරයක්. මේක නම් ලොකු ආරයක්. ලොකු ආරයක් තියෙන නැමුවට එච්චර ප්‍රශ්නයක් නැමුත් ළඟ නැමුවොත් ඒකේ ක්‍රියාකාරීත්වයෙන් ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්نين ඔන්න කියන්නේ මේකේ විස්කම්භය දෙවෙනි කේබල් එකක් ගත්තොත් මේක කීයට වඩා නමන එක ඔය සමාන්තරණ ආලෝක කදම්බයක් එවද්දී ප්‍රශ්න වෙන්න පුළුවන්ද කීයට වඩා වැඩි වක්‍රතාරයක් තියාගන්න ඕනද කියලා තමයි අහන්නේ. බලන්න උත්සාහ කරද්දී හිර වුණා නම් විනාඩියෙන් ඇත්තටම කරන්න පුළුවන්. මෙන්න මේ කේබල් එකක් නමලා තියෙන්නේ. මේකේ වෘත්තාකාර බව තේරුම් ගන්න මම මේක ගත්තට මම මේ ඉරි දෙක මකලා දාන්නම්. ඔන්න පැති පෙනුම තියෙනවා. හරි. දැන් බලන්න. මේ කේබල් එකට මෙහෙම ආලෝකය එනවා කියලා හිතන්නකෝ. මම යටින් මෙනෙකුත් ගත්තා. මෙහෙම මොන කිරණ 1 2 3 4 5 6 7ක් ගත්තා. ඔයාලා 7ක්ම ගන්න අවශ්‍ය නැහැ. කීයක් හරි කමක් නැහැ. හැබැයි යටින් එක්කුත් ගන්න උඩින් මෙනෙකුත් ගන්න. ඇතර මේ කේබල් එක මෙහෙම දිගට තියනවා කියලා හිතුවත් කමක් නැහැ. එහෙම නැත්නම් මෙහෙම කපනවා කිව්වත් මේ හැම එකක්ම එන්නේ අභිලම්බය ඔස්සේනේ. මේ සිරස්ස කපලා තියෙන මාධ්‍යයෙන් කරන පෘෂ්ඨයේ ලම්බ කෝණේ ඉන්නේ තිරස්සනේ. එහෙනම් මේවා කිසිවක්වත් මෙතනින් අපගමනයක් වෙන්නේ නැහැ. ඔහොම වර්ධනය වෙලා ඉස්සරහට එනවා. ඔහොම වෙලා වක්‍ර පෘෂ්ඨේ වදිනවා. වැදිලා එතනින් එහාටත් කෙලින්ම යනවා කියන්න බෑ. කෙලින්ම ගියොත් වැඩකුත් නැහැනේ. අපිට ඕනේ මේ හැම එකක්ම මෙතනින් වැදිලා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කළා මේ කේබල් එක ඇතුළෙන් යවන්නනේ. එකක්වත් එළියට ගියොත් වැඩක් නැහැ. හරි. දැන් මේව කෙලින්ම යන්නේ කොහොමත් හැරෙනවනේ. අපිට ඕනේ හැරිලා එළියට යවන්නේ මේ කොහොමත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කරන්න. මේ හැම කිරණයක්ම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නයි අපිට ඕනේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ පතන කෝණය මොන වුණොත්ද? සීට වඩා වැඩි වුණොත්නේ. එහෙනම් මේ හැමතැනම පතන කෝණ අපි කීට වඩා වැඩියෙන් තියාගන්න ඕනද? සීට වඩා වැඩියෙන් තියාගන්න ඕන. අඩුම ගානේ සීවත් තියෙන්න ඕනේ. ඊට වැඩියෙන් තියෙන්න තමයි ඕනේ. හැබැයි ඊට අඩු වෙන්න දෙන්න බෑ. කොහොමද මේ වගේ පතන කෝණ හොයන්න අභිලම්බ ඇඳගන්නේ? පාඩම කරද්දී පැහැදිලිව කිව්වා අභිලම්බයක් අඳින්නේ කොහොමද? වක්‍ර පෘෂ්ඨයකට වක්‍රතා කේන්නේ නම් යා කරන්න. ඒක තමයි අභිලම්බය. මෙතෙන්ට ඕන නම් මෙහෙම යා කරන්න. මෙතෙන්ට ඕන නම් මෙහෙම යා කරන්න. අපිට පුළුවන් ඔහොම යා කරලා අභිලම්බ ගන්න. මේක ඕනේ පතන කෝණේ මම මේක I1 දාන්නම්. මේක I2, මේක I3, මේක I4, මේක I5, මේක I6, මේක I7. හරි. ඔන්න ඔහොම ආලෝකය පතන වෙනවා විවිධ පතන කෝණ වලින්. I1, I2, I3, I4, I5 එහෙම මාක් කරගන්න. හරි. රූපෙන් ගන්න හරියට. හරි. එහෙනම්
වෙලා මදින වීඩියෝ එක නවත්තලා ඉඳගන්න. ලියන්න මෙම සියලුම ආලෝක කිරණ වක්‍ර පෘෂ්ඨයේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය විය යුතුය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය විය යුතුය. ඒ සඳහා වක්‍ර පෘෂ්ඨයේ මත සියලුම පතන කෝණයන් සීට වඩා වැඩි විය යුතුය. හැබැයි ඔන්න බලන්න හොඳට රූපේ දිහා බලවම පේනවා අපිට I1 ට වඩා ලොකුයි I2. උඩට යන්න කෝණය වැඩි වෙනවනේ. ඊට වඩා වැඩි I3, I4, I5 මං කියන 7ක් ගත්ත නිසා I7 දක්වා තියෙනවනේ. කොහොමද අඩුම එකෙන්නේ මෙතන වැඩි වෙලා යනවා. හරි. කෝණ සැලකුවට කියලා අසමානතාව ලියා ගන්නකො. කෝණ සැලකුවට කියලා ඔන්න තාම මොකුත් ලොකුවට ලියන්න යන්නේ නැහැ. අපි මේ තාම තර්කය යන්නේ. අඩුම කෝණය මෙතන වැඩිම කෝණය අතන අසමානතාව දාන්න. අපිට අවශ්‍ය මේ හැම කෝණයක්ම කීයට වඩා වැඩි කරගන්නද? සීට වඩා වැඩි කරගන්න. හැබැයි ඉතින් කිරණ 7ක් ඇඳලා කියලා අපිට 7 පාරක් ගණන් හදන්න බෑනේ. අපේ තර්කයේ තියෙන්න ඕනේ මොකක්ද? මේ කෝණ සියල්ලම සීට වඩා වැඩි වෙන්න ඕනේ. හැබැයි ඉතින් මේ වගේ කුඩාම එක I1 නේ. මේ කුඩාම එකත් හොඳට අහගන්න. කුඩාම එකත් සීට වඩා වැඩි වුණොත් අපිට බය වෙන්න දෙයක් නැහැ. කුඩාම එකත් වැඩි නම් සීට වඩා මොකද වෙන්නේ? අනිත් හැම කෝණයක්ම මොකද වෙන්නේ සීට වඩා වැඩි. ටිකක් හිතන්න පන්තියේ වැඩිම ලකුණු ඉඳන් අඩුම ලකුණු වෙනකන් ලකුණු ටික දාගෙන ඇවිල්ලා පන්ති අපේ ළමයිගේ ලැබෙන ඔයාලගේ ලැබෙන අඩුම ලකුණු ගානත් 75ට වැඩි නම් හැමෝගෙම ලකුණු 75ට වැඩිනේ. තේරෙනවද මං කියන සරල දේ? ඔන්න නැවතත් කියනවා ළමයින්ගේ ලකුණු වැඩිම පැත්තේ නම් අඩුම පැත්තට ලියන්න ආපුවම අඩුම ලකුණත් 75ට වැඩි නම් අනිත් හැමෝගෙම ලකුණු 75ට වැඩි. අන්නේ සරල තර්කය තියෙන්නේ. ඒතකොට මේ කෝණ මාක්‍රණ ගියොත් අඩුම එකත් සීට වඩා වැඩියෙන් තියාගත්තා නම් හරි. එන ලියන්න. එතකොට අඩුම කෝණයත් සීට වඩා වැඩියෙන් තියාගත්තා නම් ඔන්න අපිට පුළුවන් සීලමු කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කරන්න. එන ලියන්න. පතන කෝණයන්ගෙන් කුඩාම කෝණය වන I1 ද සීට වඩා වැඩියෙන් පවත්වා ගතහොත් අනිකුත් සියලුම කෝණයන් ද සීට වඩා වැඩි කරගත හැකිය. මේ අනුව හරි. එහෙනම් මම මේව ගන්නවා මේක I1 නේ. I1 විශාලයි මොකේට වඩාද? සීට වඩා ලොකුයි I1. හරි. සීට වඩා ලොකු වෙන්න උනේ I1. මම මෙහෙම දෙයක් කරනවා. කෝණ තියාගන්න බෑ. අපි මේ අවදි කෝණය වගේ ඒවා වර්තනාංක වලට සම්බන්ධ කරනවා නම් sin ගන්න එපේ. එහෙනම් සීට වඩා I1 ලොකු වෙනකොට මම ලියනවා සමානතාව sin සීට වඩා ලොකුයි sin I1 කියලා. සීට වඩා I1 ලොකුයි නම් sin සීට වඩා sin I1 ලොකු වෙන්න ඕන. හරි. sin සීල යන්න පුළුවන්නේ n විරල බෙදීමෙන් ගන්න.
මෙතන n විරල වාතය ගාහන මාධ්‍ය n කියමු. sin i1 ලියන්නේ කොහොමද? මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් බලන්න මේකේ වක්‍රතාරය r කියනවනේ. කේබල් එකේ විස්කම්භයේ d නිසා අරේ d බෙදීම 2යිනේ. එහෙනම් මේ දුර වෙනවා r ධන d බෙදීම 2ක්. මේ ටික එනවා ඔමන යන්නේ. මේ ටික එනවා r ඍණ d බෙදීම 2ක්. එහෙනම් මේ ත්‍රිකෝණයෙන් මට කියන්න sin i1 ලියන්නේ කොහොමද? r ඍණ d බෙදීම 2 බෙදීම r ධන d බෙදීම 2. හරසලි කරන්න. r ධන d බෙදීම 2 nr ඍණ nd බෙදීම 2. අපිට ඕනේ r රගයක් ගන්නනේ. එහෙනම් r අර පැත්තට දානවා n ඍණ 1යි r. මොකද එන්නේ? d බෙදීම 2යි n ධන 1. එහෙනම් n ඍණ 1 මෙහෙට දාලා උත්තරේ තියන්න ඕන මම. අය එකක් ලියන්නේ මේ ඍණ 1 මෙතන දාපුවම r විශාල වෙන්න ඕනේ මොකටද? d බෙදීම 2යි n ධන 1 බෙදීම n ඍණ 1 කියලා උත්තරේ ලැබෙනවා. හරි. සුරු කරගන්නකො. ඊළඟට මම ඔන්න සත්‍ය කැමර දෘශ්‍ය කැමර වගේ දේවල් අර විස්ථාපන වගේ සමීකරණ සම්බන්ධව ගණනය කිරීම ගොඩක් මේ වීඩියෝ එකකින් කතා කරන්නේ නැහැ. මොකද මුල් වීඩියෝ එකෙත් මම ඒවා ගොඩක් කරා. ඒත් එක්කම අපි දැන් පන්ති පටන් ගත්තමත් ඒවා ගොඩක් ගණන් හදනවා. ඒවා කරමු. මම ඊළඟට ප්‍රශ්න සම්බන්ධ ප්‍රශ්නයක් හො දෙකක් ගන්නම්. ඉස්සෙල්ලම ගන්න බලන්න 39 ප්‍රශ්නේ. එතන කියනවා සමපාද ප්‍රශ්නයක් තියෙනවලු මෙහෙම. 60 ප්‍රශ්නයක්. එතකොට එක් පෘෂ්ඨයකට පතන වෙන ආලෝක කිරණයක් ඉතිරි පෘෂ්ඨයේදී අවදි පරාවර්තනයට බඳුන් වී තුන්වන පෘෂ්ඨයේ නිර්ගමනය වෙනවලු. මෙහෙම ඇවිල්ලා මෙහෙම වැදිලා මේක අවදිලු. අවදි කෝණයෙන් ඇදිලා වර්තනයකොත් මෙහෙට අවදි පරාවර්තනයකොත් මෙහෙට. මේක 60යි සම්පාද නිසා මේකත් 60යි. මේ වැදිලා මෙහෙම යනවා. ඔනෝම යද්දී මොකද කියන්නේ? පතන කිරණයයි නිර්ගත කිරණය අතර හැරිච්ච කෝණය අපගමනය දීලා තියෙනවා කීයද? 108ක් නම් කෝණ අතර සම්බන්ධයක් අහනවා. මම මේක i කියලා දාන්නම්. මේක r කියලා දාන්නම්. ඔන්න මේක r1 දාමුකෝ. මේක r2 දාමු. මේක මම දාන්නම් i2 කියලා. හැබැයි අපිට හොඳටම තේරෙනවා ප්‍රිස්ම වල මූලික තීරිත් එක්ක r1 ධන c සමානයි 60යිනේ. මෙතන මේ දෙක එකතුව හිතන්නකෝ අපි මේ පැත්තට ඔලුව දාලා බලනවා කියලා. ඒතර මේ r c එකතු කරොත් මේ 60 එනවා. r2 ධන c කියන්නේ 60යි. ඒතර r1 ධන c 60 නම් r2 ධන c 60 නම් ඔම ඉන්න මොකද ඉන්නේ? r1 r2යි සමාන වෙන්න ඕනේනේ. එහෙනම් ඇත්තටම මේකදී මේ කෝණයයි මේ කෝණයේ සමාන නිසා විශේෂ දෙයක් r1 r2 දාන්න ඕනෙත් නැහැ. මේක r දාමු. මේකත් r දාමු. ඒතර ඒ කාර්යයේදී මේක i නම් i1 දාන්න ඕනේ නැහැ. මේකත් i දාමු. ඒ කියන්නේ මේක r සමාන නම් මේ i මොකද වෙන්න ඕනේ? සමාන වෙන්නත් ඕනේ. එහෙනම් අපි r1 ධන c 60යි කියන්නේ නැතුව r ධන c සමාන 60යි කියලා කියමු. හරි. ඒක එක කියලා හිතමුකෝ දැනට. එතකොට කියනවා මෙහෙම දෙයක්. මේ කිරණේ ඔහම වෙලා මෙතනින් හැරිලා මෙතනොත් හැරෙනවනේ. එතකොට මුළු අපගමන 108යි. කොහොම දැන් මේක ලියනවා එකපාරම 108 සමාන වෙන්නේ මේ කිරණේ මෙහෙම වෙලා ටිකක් හැරෙනවා. අපි ගොඩාක් කියලා තියෙනවා මේකයි මේ කාරණා වර්තනයකදී අපගමනය කියන්නේ කෝණ අතර වෙනස. i ඍණ r. ධන
මෙතන මෙහෙ ගිහිල්ලා මෙහෙටනේ හැරෙන්නේ. එතන අපගමණය වෙන්නේ 180 න් 280 අඩු වෙන්න ඕන. මෙතන එන්නේ අයිරින R. මෙතනිනුත් දක්ෂිනාවර්තව මෙතනිනුත් දක්ෂිනාවර්තව මෙතනිනුත් දක්ෂිනාවර්තනේ. ඒ නිසා එකම පැත්තට හැරෙනවා නම් අපගමන තුනම එකතු කරලා මුළු අපගමනය ගන්න පුළුවන්. එතකොට 108 සමානයි කීයද? I 2i ඍණ 2r කීයද? ඍණ 2c ධන 180 තියෙනවා. ඕනනම් අපිට පුළුවන් මේ දෙකයි මේ දෙක පිටට ගත්තාම කොහොම ලියන්නද? කොහොම ලියන්න පුළුවන්? ඍණ 2r ඍණ 2c කියන්නේ ඍණ දෙක පිටට ගත්තොත් r ධන c නේ. හැබැයි r ධන c 60 හින්දා අපිට මෙහෙම කර හැකියි. 108 ඍණ 180යි 60යි සමානයි 2i. කීය දෙන්නේ? 108න් 60ක් ගියාගෙන 48යි. එහෙනම් i කියන්නේ කීයද අංශක 24යි කියලා එනවා. උත්තර දිහා බැලුවම 24 තියෙනවනේ. අතර පොඩි සතුටක් එන්න ඕන උත්තරේ හිටුවට ආවා කියලා. ඔන්න කෝණ අතර සම්බන්ධයක් ගත්තා, අපගමනයේ සම්බන්ධයක් ගත්තා. ඊට පස්සේ තව ලියනවා නම් අපිට තියෙන්නේ මේ කොහෙට හරි ස්නේල් නියමය ලියන්න විතරනේ. මෙතන පරාවර්තනයක් නිසා ස්නේල් දාන්න බෑ. මෙතෙන්ට හෝ මෙතෙන්ටනේ. එකම දෙන්නේ තැන් දෙකේම. එහෙනම් මේක අරගෙන අපි ලියමු ස්නේල් නියමය. අවදි කෝණයත් මෙතන c කියලා දීලා තියෙන නිසා ලේසි. මේක ගන්නකො. එහෙනම් ඊළඟට පළමු පෘෂ්ඨයේ වර්ධනයේ ස්නේල් නියමයේ යෙදීමෙන් ලියමු බලන්න. 1 sin i සමානයි n sin r. එහෙනම් උත්තරේ දිහාත් බලන්න. sin i ට මම 24 දානවා. sin r r ට මම දානවා කීයද? r ධන c 60යි නම් r ට දානවා 60 ඍණ c කියලා. අනු උත්තරේ sin ආව. සමාන n. හැබැයි ඉතින් අපි අවදි කෝණය ගත්තොත් sin c සමානයි 1 n ලියනවා වගේ n මෙහෙට දැම්මොත් ලියන්න පුළුවන් මොකද n ට ලියන්න පුළුවන් 1 sin c කියලා. ඔන්න උත්තරය අපිට ලේසියෙන් ගන්න පුළුවන්. එහෙමනම් ඊළඟට ගන්නවා 42 ප්‍රශ්නය. බලන්න. ප්‍රිස්ම කෝණය අංශක 30ක් වූද ABC සම ද්විපාද වේදුරු ප්‍රිස්මයක් තියනවලු. අනිතිත් මේක ටිකක් කුඩා කෝණ වෙන්න අඳින්න අංශක 30ක් විතරනේ. කුඩා කෝණයක් නේ ටිකක්. මේක 30යි. මේක පරාවර්තන පෘෂ්ඨයක් වෙන්න බලන්න. පරාවර්තන ස්තරයක් ආලේප කර ඇති කියන රසදිය වගේ ගාලා කියලා හිතන්නකෝ. ඒතර ආලෝක කිරණයක් මෙහෙන් ඇවිල්ලා මෙතන වැදිලා දැන් මෙතන වැදුනොත් කොහොමත් පරාවර්තන වෙනවනේ. වැදිලා මෙහෙම ගිහලා මෙතනින් එළියට යන්න ඕන. කියන්නේ ඇතුළු ආලෝකය මෙතනින් එළියට යන්න ඕනලු. අන්න යන්න ඕන. ඇතුළෙන් ඉඳන් එළියට යන්න ඕන කියන එකෙන් අපි තේරුම් ගන්න ඕනේ වීදුරු විවාතය අතර අවදි කෝණයේ සම්බන්ධයක් මේක තියෙනවා කියලා. ඉස්සෙල්ලාම අවදි කෝණය අරන් ඉන්නකො. වීදුරු විවාතය අතර අවදි කෝණය ගන්න. sin c සමාන 1 n දාලා. මතකයි අපිට අංශක 41යි කලා 48ක් විතර එන්නේ. අපි අංශක 42 කියලා ගමු. එහෙනම් ඉස්සෙල්ලාම ලයන වීදුරු සහ වාතය අතර අවදි කෝණය c නම් sin c සමාන 1 n කියලා දාන්න. දාලා ගන්නකො අවදි කෝණය අංශක 42ක් කියලා. ඊළඟට අපේ අවශ්‍යතාව තමයි ආලෝක කිරණයක් කොහම වෙලා වැදිලා මොකද වෙන්නේ? වැදිලා මෙහෙම ගිහිල්ලා මෙතනින් එළියට යන්න ඕන. හරි. එළියට යන්න නම් මේ කෝණය මොනවා වෙන්න ඕනද?
එළියට යන්න නම් මේ කෝණය අවදි කෝණයට වඩා අඩු වෙන්න ඕන. අහන්නේ මේ පැත්තෙන් පතනය වෙන්න පුළුවන් අවම කෝණයයි අවම කියන එක මම මෙතනින් කියලා දෙන්නම්. හරි. එහෙනම් බලන්න මම මෙතන චුට්ටක් අඳිනවා මෙහෙම. මෙතන අභිලම්බයක් අඳිනවා මේ ආකාරයට. කෝණ දාන්න ඕන නිසා මම මෙතන ඉඳන් දාන්නම් R1 මේක R2 ගමු. ඔහම ගන්නවා. පරාවර්තනය නම් මේකයි සමානයි නේද? මේ දෙකම මම R2 කියලා ගන්නවා. මෙහෙම ගන්නවා. හරි. ඔන්න ඔමනේ දීලා තියෙන්නේ. ඒතර අහන්නේ මේක R1 මේක R2 මම මේක R3 දාන්නම්. ඔයාලා ඔන්න මේක R1 R2 එහෙම දාමුකෝ. මේක R1 දාමු. ඒතර මෙහි ඉඳන් එන්නේ. මේක R3 දාමු. මේක මම θ කියලා දාන්නම්. අහන්නේ θ කෝණයක් වුණාට අපිට අවශ්‍ය වෙන්නේ θ වුණාට අපිට අග ඉඳන් තමයි හදන්න වෙන්නේ. මේ ප්‍රිස්ම කෝණය අංශක 30යි කියලාත් කියනවා. හරි. එහෙනම් මට ඔක්කොටම කලින් කියන්න මේ කිරණ එළියට යන්න නම් R3 මොනව වෙන්න ඕනද? R3 අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? R3 අවදි කෝණයට වඩා වැඩි වුණොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. අපිට ඕනේ එළියට යන්න නිසා. එන ලියන්න කිරණ රූපය ඇඳගෙන ඉන්නකො. රූපය ඇඳගෙන ඉන්න. ලියන්න කිරණය තුන්වෙනි පෘෂ්ඨයේදී පළවෙනි පෘෂ්ඨය දෙවෙනි පෘෂ්ඨය නැවතත් තුන්වෙනි පෘෂ්ඨය වෙන්නේ පළවෙනි එකමයි. කිරණේ තුන්වෙනි පෘෂ්ඨයේදී වාතයට නිර්ගත වේතු නිසා R3 සමානයි 42යි වරහන් ඇතුළේ මම උපරිම කියලා දානවා. ඊට වැඩි වුණොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. ඒ නිසා ඒක හරියන්නේ නැහැ. R3 ගේ උපරිමය තමයි 42. අපිට ඕනේ R3 කින් කරකිලා T-ට යන්නනේ. R3 ගෙන් R2ට ගිහලා එතනින් T-ට යන්න. R3 ගෙන් R2ට සම්බන්ධයක් ගන්න කොහොමද? මම මෙන්න මේ ත්‍රිකෝණය ගන්නවා. මෙන්න මේ ත්‍රිකෝණය හිතන්නකො. ඔක් ගත්තොත් මම මෙහෙම අඳින්නම්. මේක 30යි මේක R3 මේ කීයද 90 ඍණ R3 මෙතන 90යි තව R2 තියෙනවනේ 90 ධන R2 අතර බලන්න මෙතන ඉඳන් මේ අභිලම්බය දක්වා 90යි මේ ටික R2 ඒ නිසා ඔක්කොම 90 ධන R2 එහෙනම් 30 ධන 90 ධන R2 ධන 90 ඍණ R3 සමානයිනේ 180ට. ත්‍රිකෝණයක ඕනම කෝණ තුනක අභ්‍යන්තර කෝණ තුන එකතු 180යිනේ. එතකොට අභ්‍යන්තර කෝණ තුන එකතු 180ට සමාන කරපුවම 90 180ට කැපුණාම මොකද වෙන්නේ? R2 වෙනවා R3 ඍණ 30ක් කියලා. එතකොට R3 ගේ උපරිමය 42 නම් මෙයාගේ උපරිමය දාපුවම 30 අඩු කරන එක අමතක කරන්නකෝ. ඒතර R2 සමාන R3 වගේ. එතකොට R3 ගේ උපරිමය 42 දාපුවම R2 ගේ උපරිමය කීයක් දෙන්නේ 42න් 30ක් 12ක් කියලා එනවා. එන ලියන්න මේක අරගෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ක් අංශක බැවින් එහෙනම් R2 උපරිම සමානයි 42න් 30ක්
12යි. R2 ගෙන් R1ට ඇවිල්ලා එතනින් T ට එන්න ඕන. දැන් ඔයාලට හොඳටම තේරෙන්න ඕන අපිට අර ප්‍රිස්ම වල මූලික දේ වගේ. මෙතන R1 තියෙනවා, මෙතන R2 තියෙනවානේ. මේක 30යිනේ. R2 R1 එකතුව 30ක් වෙන්න එපා නේද? R1 ධන R2 සමාන A නේ. එහෙනම් R1 ධන R2 සමානයි 30යි. R2 උපරිමේ 12යි නම් දෙකේ එකතුව නියතයක් නම් එක්කෙනෙකුට උපරිමයක් තියෙද්දි මෙයාට තියෙන්නේ අවමයක් කියලා මම කලින් උදාහරණයකට කිව්වා. එහෙනම් ලියන්න R1 ධන R2 සමානයි 30 කියලා දාලා R2 උපරිමේ දාන්න 12. ඒතර R1 ගෙන්නේ උපරිමේ නෙමෙයි අවමය 18. එහෙනම් ලියලා ගන්න R1 ධන R2 සමානයි 30ක් නිසා R2 ට 12 දාන්නකො. ඒතර R1 ගේ අවමය එනවා 18ක්. අහන්නේ R1 ගේ අවමය නෙමෙයි T ට ගේ අවමය. එහෙනම් R1 ගේ අවමය දාන්නලා T ට අවමය හොයන්න දාන්නේ ස්නේල්. එහෙනම් අවසාන ලියන්න පළමු පෘෂ්ඨයේ වර්තනයේට ස්නේල් නියමය යෙදීමෙන් 1 sin θ සමානයි 1.5 වීදුරුල වර්තනාංකයේ sin R1 R1 කීයද 18යි නේද? එහෙනම් සුරු කරලා ගන්න බලන්න sin θ sin 18 ගත්තොත් 0.3.9ක් කියලා එන්නේ 1.5න් වැඩි කරලා sin ප්‍රතිලෝම ගත්තොත් කීයද එන්නේ? θ එනවා අංශක 27.6ක් වගේ එනවා. ඔන්න θගේ අවමාගය කියලා එන්නේ. හොඳට තේරුම් ගන්න ඕන R3 ගේ උපරිමයක් තිබුණේ R2 ට උපරිමයක් තිබුණේ. ඒතර R1 ධන R2 එකතුව නියතයක් හින්දා R2 ට උපරිමයක් තියදී R1 ට අවමයක් තිබ්බේ. ඒකෙන් θ ට තිබ්බේ මොකද්ද? අවමයක්. එහෙමනම් ඔන්න ආලෝකයේ ප්‍රිස්ම දක්වා ටියුට් එකේ දේවල් කරන්න අපි පන්ති පටන් ගත්තාම තව ගොඩක් දේවල් තියෙනවා කරන්න. ඒවත් කරමු. ඒත් එක්කම පන්ති ආරම්භ කිරීම ගැන සුබදායි බලාපොරොත්තුවක් අපිට හදා ගන්න පුළුවන්. මොකද ලබන සතියේදී අපිට බොහෝ විට පන්ති පටන් ගන්න පුළුවන්කම ලැබෙයි වගේ තත්ත්වයක් තියෙනවා. මොකද ඒකට දේශපාලන පැත්තෙන් ලොකුම අදහස තමයි ඡන්දේ ළඟදිම තියෙනවා කියන එක. මොකද මම ඊට කලින් කිව්වා මේ දේශපාලන පැත්තෙන් ගත්තොත් එයාලට ලොකුම අපිට නෙමෙයි එයාලට තියෙන ලොකුම බලාපොරොත්තුව ඡන්දේ. මොකද ඊළඟ අවුරුදු 5 එයාලගේ පැවැත්ම ගැන එයාලා හිතන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ ඒ ඡන්දේ තියෙන එකත් එක්කම දැන් රටේ ආරක්ෂාව පැත්තෙන් හිතුවොත් දැන් බොහෝ විට මේ සෞඛ්‍ය අංශවලුත් දැන් ගොඩක් අනිත් දේවල් සමාජයේ මේ අනිත් හැම දෙයක්ම සාමාන්‍ය විදිහට කරගෙන යන්න ටිකෙන් ටික හුරු වෙමින් ඉන්නේ. ඒ හින්දා අපිට තව සතියක් වගේ කාලයක් තුල අපිට පන්ති පටන් ගැනීමේ ලොකු කියන්නේ පන්ති පටන් ගැනීමට හැකියීමට ලොකු ඉඩක් තියෙනවා. ඉතින් ඒක ලොකු දෙයක්. මොකද මේ වගේ පාඩම් කරගන්න එක අපි කරාට ඇත්තටම අපිට පන්ති කරන වැඩ ප්‍රමාණය මෙතන කරගන්න කොහොමත් බෑ. ඉතින් ඒ හින්දා නමුත් අපිට පාඩුවක් වෙන එක ටිකක් හරි අවම කරගන්න පුළුවන් නිසා අපි මේ විදිහට වැඩ පිළිවෙල හැදුවේ. විශේෂයෙන් කියන්න තියෙනවා ඉතින් තව ටික දවසක් ඇදි ක්ලාස් පටන් ගන්නවා නම් ඒ වෙද්දී ඔයාලා කරන්න තියෙන්නේ ආලෝකයේ සහ දෝලන තරංග ඇදගෙන යන ගමන්ම මේ දක්වා දැන් ඔයාලා 2021 වෙද්දී මේ වෙද්දී අපි යාන්ත්‍රික විද්‍යාව සම්පූර්ණ ඉවර කරලා දෝලන තරංග සරලානුවාර්ථ ඉවර කරලා ඊට පස්සේ තරංග චලිතය රැලිත ටැංකිය වගේ දේවල් එක ඩොප්ලර් ආචරණය දක්වා කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම සොනික් බූම් එකත් එක්ක අපි වීඩියෝ ක්ලාස් එකක් කරා. ඉතින් එතකොට ඔයාලා අනිත් ක්ලාස් එකක් බලන්න ගොඩක් අපි ඉදිරියෙන් ඉන්නේ දැනටමත්. ඉතින් ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. වැදගත්ම දේ මට කියන්න අවශ්‍යුනේ මේ දක්වා කරලා තියෙන දේවල් අංග සම්පූර්ණ ඉවර කරගන්න පන්ති පටන් ගත්තාම අපිට එතනින් එහාට පාඩම් අදිනවා සහ මේ ඔන්ලයින් ක්ලාස් වලින් කරගත් දේවල් කරනවා මිසක් අර යාන්ත්‍රික විද්‍යාවේ දේවල් බ්‍රහ්මණ චලිතයේ ද්‍රවස්සිත ඒව බලන්න අපිට කාලයක් නැහැ. කාලයක් නැහැ කියන්නේ ඊට වඩා අපිට වැදගත් දේවල් ඉදිරියව කරගන්න තියෙනවා.
ඉතින් ඒ හින්දා ඒ දේවල් ටික මේ අන්තිම නිමාඩු දවස් කිහිපය තුල ඉවර කරගන්න. ටිකක් වැඩිපුර අර වෙබ්සයිට් එකේ දාලා තියෙන පේපර්ස් එහෙම ටික ඔක්කොම ඉවර කරගන්න. එහෙම කරේ නැත්නම් තාම ඒක තමයි මේ දවස්වල වැදගත්ම වෙන්නේ. මොකද ක්ලාස් පටන් ගත්තාම මේ පරණ දේවල් ටික අපිට කරන්න කාලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ දේවල් ඉවර කරගන්න ගමන් මේ ටියුට් එක දෝලන තරංග දේවල් ටිකත් ඉවර කරගන්න. එවනම් ආයිබෝවන්.